ධර්මය පිහිට පිළිසරණ කරගන්නා ලෙසත් ලෞතුරු තථාගත බුදු පියාණන් වහන්සේ විසින් වරක දේශනා කොට වදාළා. එලෙස පරම ගම්බීර වූ ලෞතුරු ශ්‍රී සද්ධර්මය සරල දහම් කාරණාවේ සිට මනාව පැහැදිලි කරමින් ඔබ වෙත සංවේදනය කරන බෞද්ධ නාලිකාවේ මහනුවර අස්කිරිය ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලය මූලිකත්වයෙන් ගෙනෙන ධම්මනදී තීර්ථ ධර්මදේශනා මාලාවේ තවත් එක් සදර්ම දේශනාවක් සුපුරුදු ලෙස ආරම්භ වන්නේ. ධර්මදේශනා පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේදී මේ උතුම් සදර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ මහනුවර මාවිල් මඩ පළමු පටුමග ලිපිනෙහි පදිංචි විමල් මැදගෙදර මහතා සහ කරුණා හලංගොඩ මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසත් මාතලේ නොරීටාකේ ලංකා පෝසලින් සමාගමේ සේවයේ නියුතු සහෝදරයන් පිරිසක්ගේ සදැහැති දායකත්වයන් නැතිව එසේනම් මේ උතුම් සදර්ම දේශනාව මෙතෙන් සිට සිදු කිරීමට ගෞරවනීය දේශකයන් වහන්සේට අපි සියලු දෙනා নমස්කාර පූර්වකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, අදත් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම් වෙන්නේ ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා. මේ දේශනා මාලාව තුළ අපි සාකච්ඡා කරන ධම්ම දායාද සූත්‍ර දේශනාව ඇසුරින්
සිදු කෙරෙන 13 වෙනි ධර්ම දේශනාවයි මේ දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පහුගිය ධර්ම දේශනාව 12 වෙනි දේශනාව අපි නිමා කරන්න යෙදුනේ සම්බුද්ධ ශාසනය තුල පැවිදි වෙලා ධර්මයට දායාද නොවි ආමිෂයට දායාද වුණ කපිල භික්ෂුන් වහන්සේ තමන්ගේ ආත්මයට සිදු කරගත් අනර්ථය පිළිබඳව කාරණාව සාකච්ඡා කරමු. එමනම් අපි සිහිපත් කළා කාශ්‍යප සම්මා සම්බුද්ධ ශාසනයේ පහළට ඇදලා දාන්න කටයුතු කරපු ධර්මයට ශාසනයට නිග්‍රහ කළ කපිල භික්ෂුව මරණයෙන් පස්සේ අවීචී උප්පත්තිය ලැබුවා කියලා. පින්නතුනි මෙතන තවත් විශේෂ කාරණාවක් පැහැදිලි කරනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙම හිටපු හොරු කණ්ඩායම් අතර හොරු 500 දෙනෙකුගෙන් යුක්ත හොරු කණ්ඩායමක් පිළිබඳව පැහැදිලි කළා. මේ 500 දෙනා ගම් පහරමින් මිනිස් ජීවිත නැති කරමින් මංකොල්ල කමින් දූෂණ භීෂණ කරමින් තමන්ගේ ජීවිතේ පවත්වාගෙන ගියා. ගමින් ගමට ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගිහිල්ලා ඒ එක ගමක් වට කරලා කොල්ල කනවා. මෙහෙම කටයුතු කරන අතරේ එක ගමක ගම්වැසියෝ තීරණය කළා මේ හොරු කණ්ඩායම එක්කෝ අල්ලලා රජුරවන්ට බාර කරමු. එහෙම නැත්නම් අපිම හොරු කණ්ඩායම ඉවර කරලා දාමු කියලා. ගමේ මිනිස්සුත් සන්නද්ධ වුණා. හොරු කණ්ඩායම අහවල් ගමට එන්නේ කියලා අනුමාන කළා. හරියටම හොරු පහර දෙන්න සූදානම් වෙන ගමට එකතු වුණා. හොරුත් ගමට ඇතුල් වුණා. මිනිස්සු සූදානමින් හිටියා. මිනිස්සු හොරුන්ට පහර දෙදී අල්ලගන්න එලව ගන්න පටන් ගත්තා. මිනිස්සු පස්සෙන් එලවනවා. හොරු 500ම දුවනවා. දුවගෙන ගිහිල්ලා ආරක්ෂාව හොයාගෙන මේ 500ක් හොර කණ්ඩායම කැලෑවකට රිංගුවා. නමුත් පින්තුනි කඩු පොළු කිනිසි අරගෙන මිනිස්සු කෑකෝ ගහගෙන බැනගෙන පස්සෙන් එලවගෙන එනවා තාමත් ඇහෙනවා. ඒ නිසා මේ කැලෑවෙත් අපිට ආරක්ෂාවක් නැති වෙයි කියලා හිතුණා. ආරක්ෂාවක් වෙනුවෙන් වටපිට බැලුවා. මදක් විමසිලිමත් වෙනකොට ඒ අය දැක්කේ ගහක් මුල වාඩි වෙලා විවේකීව වැඩ ඉන්න භික්ෂුන් වහන්සේ නම. 500 දෙනාම උන්වහන්සේ ළඟට ගියා. උන්වහන්සේ ළඟට ගිහිල්ලා හාමුදුරුවන්ට කතා කරලා කියනවා ස්වාමීනි මෙන්න මේ වාගේ උපද්‍රවයකට මූණ පාලා ඉන්නේ අපි බේරගන්න කියලා. ඒ වෙලාවේ ඒ භික්ෂුන් වහන්සේ මේ 500 දෙනාටම කිව්වා එහෙනම් ඔතන වාඩි වෙන්න කියලා. වාඩි වෙච්ච 500 දෙනාටම ස්වාමින් වහන්සේ පන්සිල් සමාදන් කෙරෙව්වා. තිසරණ සහිතව පන්සිල් සමාදන් කෙරෙව්වා. පන්සිල් සමාදන් කරලා සීලෙහි පිහිටවලා ඒ 500 දෙනාටම සඳහන් කළා දැන් නැගිටලා යන්න කියලා. මේ තමයි ස්වාමීන් වහන්සේ හදලා දුන්න ආරක්ෂාව. මේ කාරණාව යටතේ හිතන්න ජීවිතයට එකතු කරගන්න තියෙන කරුණු බොහොමයි. කැලෑවේදී මුණ ගැහුණ ස්වාමින් වහන්සේ මේ පිරිසට හදලා දුන්න ආරක්ෂාව. නමුත් බැලූ බැල්මට එතන කිසිම ආරක්ෂාවක් තියනවා වගේ පේනවද? පන්සිල් සමාදන් කරවලා යන්න කිව්වා. හැබැයි සඳහන් කළා මොනම හේතුවක් නිසාවත් මේ සමාදන් වෙච්ච පංචශීලය කඩා ගන්න නම් එපා කියලා. ජීවිතේ නැති කෙරුවත් මේක රැක ගන්නයි දේශනා කළේ. මේගොල්ලොත් කාරණාව ඒ විදිහටම පිළිගත්තා. දැන් එතකොට මේ පිරිස කැලෑව දිගේ යන්න යනවා.
කැලෑව මැද්දේදී ගමේ මිනිස්සුන්ට ආයෙත් මේගොල්ලෝ කොටු වුණා. ගමේ මිනිස්සු කේන්තියට මේගොල්ලෝ කපලා කොටලා ඇනලා ඔක්කොම මරලා දැම්මා. හැබැයි අර කිසි කෙනෙක් ජීවිතේ නිසාවත් සමාදන් වෙච්ච සීලය කැඩුවේ නැහැ. මරණ හොරා ගිහිල්ලා කොහෙද ඉපදිලා තියෙන්නේ? මරණ කෙනා ගිහිල්ලා උපදින්නේ දිව්‍ය ලෝකේ. එතකොට මේ හොරු කණ්ඩායම කොච්චර මිනිස්සු මරලා නැද්ද? කොච්චර හොරකම් කරලා නැද්ද? කොයිතරම් දූෂණ භීෂණ කරලා නැද්ද? නමුත් ඒගොල්ලෝ දෙව්ලොව ඇරී කවුද? බලන්න ස්වාමීන් වහන්සේ හදලා දුන්න ආරක්ෂාව. තිසරණයි පන්සිලුයි සමාදන් කරවලා දෙවි හිමියෙන් ඕක උල්ලංඝනය කරන්න එපා කියලා මතක් කළා. ඒ අයත් ඒ විදිහටම පිළිගත්තා. සීල තේජානුභාවයේ මොහොතකින් මරණයටපත් වුණත් මෙතෙක්කල් ජීවිතේ මංකොල්ල කකා මිනී මර කරපු අකුසල කර්මයන් සේරම පැත්තක දාලා එවලේ සමාදන් වුණ සීලේ කුසලයේ ඉස්මතු වෙලා සුගතිය උප්පත්තිය ලැබුවා. කාශ්‍යප බුද්ධ ශාසනයෙන් සුගතියට ගිය මේ අය අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මනුලොව උප්පත්තිය ලැබුවා. ඉපදුනේ කෙවුල් ගමක කියලා සඳහන් කරනවා. මොකද්ද මේ කෙවුල් ගමක් කියලා කියන්නේ? දීවර ගම්මානයක්. දීවර ගමක ඉපදුනේ. ප්‍රධාන දීවරයාගේ පවුලේ තමයි උප්පත්තිය ලැබුවේ අර හොරු කණ්ඩායමේ හොර නායකයා. එතකොට දීවර ගමේ නායකයා කල්පනා කළා මගේ පුතා ඉපදිච්ච දවසේ මේ ගමේ ඉපදිච්ච තවත් දරුවෝ ඉන්නවද කියලා. හොයලා බලහම එදාම ළමයි 500ක් ඉපදිලා තියෙනවා. එහෙනම් කල්පනා කළා එක දවසේ ඉපදිච්ච මේ සියලු දෙනාම මගේ පුතා එක්කම හැසිරෙන්න ඕනේ. ඒ සියලු දෙනාටම ජීවත් වීම උදෙසා කුඩා කාලේ ඉඳලා අවශ්‍ය බොහෝ දේවල් මේ දීවර නායකයාගෙන් ලැබුණා. ඒ දරුවෝ ලොකු මහත් වෙනකොට මේ 500 දෙනාම එකට හැදිලා වැඩිලා පෝෂණය වුණා. දැන් ඔක්කොම තරුණ වයසට ඇවිල්ලා. මව්පියන්ගේ රැකියාවම තමයි ඒ දරුවොත් කරන්නේ. එන්න හා පුරා කියලා ඒගොල්ලෝ තමන්ගේ රස්සාවට යන පළවෙනි දවස සඳහන් කරනවා අචිරවතී ගංගාවට ගිහිල්ලා පළවෙනි දැල දැම්මා කියලා. පින්නතර ටික වෙලාවක් යනකොට දැලේ මාළුවෙක් පැටලිලා. ඒ මාළුවා ගොඩ අරන් බලහම හරියට නිකන් රත්තරන් කඳක් වගේ. තන්නේ කරම රත්තරන් පාටයි. බලන්න ලස්සනයි. දිලිසෙනවා. ඒක දැකපු වැඩිහිටියෝ බොහෝම සතුටටපත් වුණා. අපේ දරුවෝ රස්සාවට ඇවිල්ලා ඉස්සරලාම දාපු දැලේ මෙහෙම මාළුවෙක් තමයි පැටළුනේ. ඒක දරුවන්ගේ අනාගතේ හොඳ පෙර නිමිත්තක් කියලා. මේගොල්ලන්ට මේ රස්සාව හොඳටම සාර්ථක වෙනවා කියන එකේ පෙර නිමිත්තක් කියලා හිතුවා. නමුත් කල්පනා කළා විශේෂ දේවල් ලැබුණහම රජ්ජුරුවන්ට පෙන්වන එක යුතුයකම. අපි මාළුවා රජ්ජුරුවන්ට පෙන්නමු. මරන්නේ නැතුව වතුර සහිතව මාළුවා අරගෙන ගියා රජ්ජුරුව ළඟට. දීවර යාත්‍රාව පිටින් මරන් ගියා කියලායි කියන්නේ. රජ්ජුරුවොත් මාළුවා දිහා බලලා හරියට සතුටු වෙලා මෙයාගේ තොරතුරු මොනවද කියලා අපි බුදුරජාණන් වහන්සේගෙන් අහමු කියලා තීරණය කළා. මාළුවත් අරගෙන ජේතවනාරාමයට ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පෙන්නුවා. දකින්නකොටම බුදුරජාණන් වහන්සේ අඳුරගත්තා මෙයා කවුද කියලා. නමුත් පින්නතුනි
බුද්ධාන්තරයක් අවීචියේ පැහිලා. කවුද මේ කපිල භික්ෂුව? බුද්ධාන්තරයක් අවීචියේ දුක් විඳලා අවීචියෙන් නිදහස් වෙලා. මොකද අවීචියේ ආයුෂ තියෙන අන්තර්කල්ප එකයි. එහෙනම් කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ ගාව ඉඳලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ එනකොට අන්තර්කල්ප එකයි. එහෙනම් අවීචියේ ආයුෂත් අන්තර්කල්ප එකයි. එහෙනම් දැන් අවීචියේ ඉන්න ඕන කාලේ ඉවරයි. ඒ හින්දා අවීචියෙන් නිදහස් වුණා. නමුත් තමන්ගේ පව් තියෙනවා තව. අන්න ඒ පව නිසා තමයි තිරිසන් අපායේ උප්පත්තිය ලැබුවේ. අවීචියෙන් නිදහස් වෙලා තිරිසන් අපායේ ඉපදුණා. හැබැයි දැන් මේ කාලෙන් කවුරු හරි අවීචියට ගියොත් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ නම් හම්බ වෙන්නේ නැහැ. මොකද මේක මිනිස්සුන්ගේ පරමාවිෂ අවුරුදු 120 කාලේ. අපි එච්චර ජීවත් වෙන්නේ නැහැ. නමුත් මේ කාලේ පරමාවිෂ අවුරුදු 120ක්. කොහොමත් 100ට වැඩි මේ කාලේ පරමාවිෂ. එහෙමනම් අපි කියමුකෝ දැන් මේක 100 කාලේ කියලා. මිනිස්සුන්ගේ පරමාවිෂ අවුරුදු 100 කාලේ. නැත්නම් මෙන්න මේ කාලේ අවීචියට ගියොත් ඊළඟ අන්තර්කල්පේ මිනිස්සුන්ගේ පරමාවිෂය අවුරුදු 100 120 වගේ කාලේ තමයි අවීචයෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. එතකොටනේ අන්තර්කල්පේ හරියන්නේ. නමුත් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්නේ මිනිස්සුන්ගේ පරමාවිෂ අවුරුදු ලක්ෂයක් විතර තියෙන කාලේ. එහෙනම් මේ 100 කාලෙට එනකොට මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ ලෝකේ නැහැ. සමහර විට බුද්ධාන්තරයත් ලෝකේ නැති වෙන්න පුළුවන්. කියන්නේ බුද්ධ ශාසනයත් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා මේ කාලේ අවීචියට ගියොත් මොනතරම් අවාසනාවන්තකමක් තියෙනවද? අවීචියට යන්න හේතු වෙන කර්ම මොනවද කියලා දැනගෙන වහාම එවන් කර්ම වලින් අයින් වෙන්න ඕනේ. කොයි කර්මේනුත් අයින් වෙන්න ඕනේ. නමුත් ඉදිරි බුද්ධ ශාසනයත් මග ඇරුණොත් මොන හේතුවකින් නිසා හරි සඳහන් කරනවා තවත් මහා කල්ප අසංකේයයක් යනකම් බුද්ධ ශූන්‍යයි කියලා. අති දීර්ඝ කාලයක්. ඒ හින්දා මේක බොහොම වටින කාලයක්. නමුත් කාශ්‍යප බුද්ධ ශාසනයෙන් අවීචියට ගියපු කපිල බුද්ධාන්තරයක් අවීචියේ ඉඳලා තිරිසන් ලෝකෙට ඇවිල්ලා තමයි මේ දැලේ පැටළුනේ. බුදුරජාණන් වහන්සේ කතා කළා කපිල කියලා. තොරතුරු දැනගෙන රජුරුවන්ගෙන් ඇහුවා මහරජය මොහු කවුද දන්නවද? මහරජය මනුෂ්‍ය භාෂාවෙන්ම කතා කරවන්නද කියලා. රජුරු ඒකට ගොඩාක් කැමති වුණා. අපේ බුදුරජාණන් වහන්සේ මහරජ මොහු කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි වෙලා හිටපු කපිල නම් භික්ෂුවක්. ඊටාම බහුශ්‍රතයි මහත් පිරිවර ඇතුව ඉඳලා ලාභ තෘෂ්ණාවෙන් සිල්වත් භික්ෂූන් වහන්සේට චෝදනා කරලා ධර්මය අධර්මය කරලා විනය අවිනය කරලා බුදු සසුන පසුබැස්සෙව්වා. ආන් ඒ පාප කර්මයෙන් ආයු කෙලවර අවීචියේ ඉපදිලා බුද්ධාන්තරයක් නිරාදුක් විඳලා එයින් චුත වෙලා දැන් මෙන්න මේ විදිහට මාළුවෙක් වෙලා ඉපදිලා ඉන්නවා. සඳහන් කරනවා මුල් කාලේ ඊටාම පිරිසිදුව සිල් ආරක්ෂා කළ හේතුවෙන් රන්වන් පැහැයක් ලැබුණා. ශාසනයට ඇතුල් වෙච්ච මුල් කාලේ ඊටාම හොඳට සිල් රැක්කා. අන්න ඒ හින්දා රත්තරන් පාටයි. බුදු බණ බුදු ගුණ ඊටාම ශ්‍රද්ධාවෙන් කීවා. ඒ හින්දා රත්තරන් පාටයි. පසු කාලීනව මුසාවාදයේ
ආදී පව් කෙරුවා හරියට. ඒ ධර්මයේ අධර්මයේ කෙරුවා. විනය අවිනය කෙරුවා. භික්ෂුන් වහන්සේලා නිරන්තරයෙන් ආක්‍රෝෂ පරිභව කළා. ආන්ගේ හේතුවෙන් කුණු ගඳ හමන කටක් මොහුට තියෙනවා. මේ විදිහේ කරුණු පැහැදිලි කරලා పూర్ව අපර කාරණා සම්බන්ධ කරලා බුදුරජාණන් වහන්සේ කපිල ගැන විස්තරය දේශනා කළා. රාජ්‍ය ඇතුළු පිරිසට ඇහෙන්න කපිල මනුස්ස භාෂාවෙන් කතා කෙරෙව්වා. ඔබ කපිල නේද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි කියන්න කටහරිනවත් එක්කම මුළු ජේතවනාරාම භූමියම පරම දුර්ගන්ධයකින් පිරලා යනවා. ශරීරයේ ඊටාම ලස්සනයි. ඒ මුල් කාලේ හොඳට සිල් රැකපු හින්දා. නමුත් සම්බුද්ධ ශාසනයේ ධර්මය අධර්මය කරලා විනය අවිනය කරලා මුසාවාදින් හැසිරීලා අන්සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලාට ආක්‍රෝෂ පරිභව කරලා රැස් කරගත් අකුසල කර්ම. මේ කටින්ම තමයි ඒ අකුසල කළේ. ඒ නිසා ඊටාම දුර්ගන්ධයි. නමුත් බුදුරජාණන් වහන්සේ තවත් කරුණු කාරණා කපිලගෙන් ඇහුවා. භාග්‍යවතුන් වහන්සේ කපිලගෙන් අහනවා කපිලෙයිනි ඔබේ වැඩිමහලු සොහොයුරා කොහෙද? කපිල කියනවා ස්වාමීනි පිරිනවම් පෑවා. නුඹගේ මවහා නැගණිය කොහෙද? ස්වාමීනි සිල්වතුන්ට බැනලා නිරේ ඉපදිලා ඉන්නවා. නුඹ දැන් කොහේ යනවද? ස්වාමීනි නැවත මැරිලා මමත් අවීචියටම යනවා. ආන් එහෙම කියලා මාළුවා දාලා හිටපු භාජනේ තමන්ගේ හිස හයියෙන් ගහගෙන ඔළුව පොඩි කරගෙන මැරිලා ගිහිල්ලා ආපහු සැරේ අවීචියෙම උප්පත්තිය ලැබුවා. එතකොට දැන් මොනවා නිසාද මොන හේතුව නිසාද මේ තරම් කර්ම ගොඩක් විඳින්නේ? මේ තරම් දුක් ගොඩක් විඳින්නේ මොන කර්ම නිසාද? සිව්පසයට ලෝභ වෙලා ධර්මයේ අධර්මයේ කළා. දායකයන්ගේ හිත් සතුටු කරන්න බණ කිව්වා. ඒගොල්ලන්ගේ චරිතය ඒ විදිහටම හොඳයි කියලා අනුශාසනා කළා. මොකද ඒ චරිතවල තියෙන අඩුපාඩුව කතා කළා නම් දායකයෝ කලකිරලා සිව්පසයෙන් සලකන්නේ නැති වෙයි කියලා හිතුවා. එහෙනම් ලාභ ලෝභ වෙනුවෙන් ධර්මය අධර්මය කළා, විනය අවිනය කළා. අවිනය විනය හැටියට පෙන්වුවා, අධර්මය ධර්මයේ හැටියට පෙන්වුවා. මේ කාරණාවෙන් තමයි අවීචියට ගියේ. මේ කරුණු පින්නතුනේ මෙහෙම අහනකොට මෙහෙම දේශනා කරලා තියෙන බව දකිනකොට මේට වඩා බුද්ධ ශාසනයේ පහළ හෙළන ලාභ ලෝභ ප්‍රත්‍ය වෙනුවෙන් සම්පූර්ණ නිර්මල ධර්මය විකෘති කරන භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව ලැබිය යුතු අය ඉන්න බව අපිට වර්තමානයේ හොඳට පේනවා. සමහර වෙලාවට භාග්‍යතුන් වහන්සේට චෝදනා කරනවා. සමහර වෙලාවට අති උතුම් මහරහතන් වහන්සේලාට චෝදනා කරනවා. සමහර වෙලාවට නිර්මල ධර්ම රත්නයට චෝදනා කරනවා. ශාසනයත් ධර්මයත් තමන්ට ඕන හැටියට හරව ගන්නවා, නමා ගන්නවා. කපිල භික්ෂුවගේ කාරණාව අහපුවාම මෙවන් අයට කොහෙන් නවතින්න වෙයිද කියන කාරණාවවත් අපිට මේ ශාසනය තුල හිතා ගන්න බෑ. සිව්පසේ නිසා. ආන් ඒකයි දේශනා කළේ මහණෙනි, මම මගේ ශ්‍රාවකයන්ට අකාරුණික වුණා කියලා හිතන්න එපා. මහණෙනි, මට තියෙන්නේ නුඹලා ගැන අනුකම්පාවක්. මේ සිව්පසේට ලෝභ වෙලා නිරයට පාර හදාගනි කියලා. එහෙම වෙන්න එපා මහණෙනි, කවදාවත් සිව්පසේට දායාද වෙන්න එපා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයටම දායාද වෙන්න කියලා
අනුශාසනා කළේ ඒ නිසා. එහෙම නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් කියලා සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ මේ ශ්‍රාවකයන්ට මෙච්චරම අලාභයක් කළේයි කියලා. මහණෙනි අති ප්‍රණීතතර වූ සුවයක් නුඹලාට දානය කිරීම උදෙසාමයි මෙහෙම කරුණ දේශනා කළේ. නුඹලාට අලාභ කිරීමේ පරමාර්ථයක් මා තුළ කොහෙවත් නැති බවමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒ මෙන්න මෙවන් කරුණ නිසා. එහෙමනම් කපිල මැරිලා නැවත වතාවක් කපිල අවීචී උප්පත්තිය ලැබුවා. අවශේෂ කර්ම ආයෙත් කියවන්න. නමුත් මේ කපිල මත්ස්‍යයා දැලට කොටු කරගත්ත 500ක් දීවර දරුවෝ මේ කාරණාව දිහා ඊටාම විමසිල්ලෙන් බලාගෙන හිටියා. දැන් මේ දීවර දරුවෝ කවුද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අර 500ක හොරු කණ්ඩායම. දැල්ලාම් පන්න ඔක්කොම පසක දැම්මා. සංසාරي ගැන දරුණු බීතියක් ඉපදුනා. බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා ස්වාමීනි අපි 500 දෙනාම මහාන කරන්න කියලා. මව්පියන්ගේ කැමැත්තෙන් ඒ 500 දෙනාම මහාන වුණා. පැවිදි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ චෝදනාවට ලක් වුණා. ඒ හරියට කෑ ගහනවා. සද්ද කරනවා. බුදුරජාණන් වහන්සේ නිහඬ නිශ්ශබ්ද පරිසරයකට ඉතාම කැමති. නිතර පාවිච්චි කරලා තියෙන වචනයක් තමයි මාළුකාරයෝ මාළු වල්ලන්න ගියහම කෑ ගහනවා වගේ කවුද මහණෙනි ඔය සද්ද කරන්නේ කියලා. ඒක නිතරම අහපු වචනයක්. එතකොට එහෙනම් මේ 500 දෙනා ගැන ඒකමයි අහන්නේ. හැබැවින්ම ඒ මාළුකාරයෝම තමයි. නමුත් සඳහන් කළා මෙතනින් වහාම පිට වෙලා යන්නම කියලා දේශනා කළා. ඉන්න එපා කිව්වා. 500 දෙනාම පිට වෙලා ගියා. කණ්ඩායමේ නායකයා යසෝජ තමන්ගේ සහෝදර භික්ෂූන් වහන්සේලා 500 දෙනාට සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ අපි පන්න ගත්තා. භාග්‍යතුන් වහන්සේ අපි පන්න ගත්ත එක අපේ හිතසුව පිණිස අපි යොදා ගන්න ඕනේ. සියලු දෙනාම භාවනා කරලා මාර්ගඵල ලැබුවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා තමන් ලැබූ උතුම් ඵලයන් භාග්‍යතුන් වහන්සේට සඳහන් කරලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රීතිය මුසු ධර්ම දේශනාව ශ්‍රවණය කරලා අහසින්ම වැඩම කළා කියලා කියනවා. එමනම් පින්නතුනි පන්සිල් ආරක්ෂා කරලා ලබාගත් උතුම් ඵලයක්. මේ 500 ප්‍රධානියා මම සඳහන් කළා යසෝජ කියලා. ඔය එදා පන්සිල් රැක්ක විතරක් නෙමෙයි මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරාගෙන ඉන්න උත්තමයෙක් තමයි යසෝජ කියලා කියන්නේ. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර වැඩ ඉඳලයි පිරිනිවන් පාන්නේ. මේ සසර ගමනේ හිටි. නමුත් මේ සංසාරේ හරියට වරදින බව මේ කතාවෙන් කොච්චර ඉස්මතු කරලා පෙන්නනවද? මහා කල්ප ලක්ෂයක් පාරමිතා පූර්ණේ කරලා ඒ පාරමී අවසන් කරලා වගේ ඉන්න මේ අසෝජ මහරහතන් වහන්සේ ගිහි කාලේ යසෝජ කියන ආත්මෙ නෙමෙයි කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ මහා කල්ප ලක්ෂයක් නේ. එතකොට මේ මහා කල්පය එනකොට මහා කල්ප ලක්ෂය ඉවරනේ. එහෙනම් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලය වෙනකොට පාරමිතා පුරලා ඉවර වෙන්න එපෙයි. සංසාරේ හැටි එච්චර ගුණධම් සම්පූර්ණ කරපු මේ උත්තමයන් වහන්සේ හොරෙක් හැටියට තමයි කටයුතු කරලා තියෙන්නේ. සසර කොච්චර භයානකද? කලපින් කොච්චර ඇතත් නැවත කරන පව් නිසා ආයත් සංසාරවල වල සතර පායවල වල ඇවිදින්න සිද්ධ වෙනවා. එන පින්නතුනි කල පිං තියෙනකොට නැවත පවට යමු වුණා විතරක් නෙමෙයි කල පව් තියෙනකොට කෙනෙක් පස්සේ පිනට යමු වෙන්නත් පුළුවන්. එහෙනම් ඔබත් එහෙම වෙන්න ඇති මමත් එහෙම වෙන්න ඇති. අපි මේ සඳහන් කළේ අද මෙතන මෙහෙම වාඩි වෙලා කටයුතු කළාට
අද අපි ධර්ම දේශනා කරනවා, බණ අහනවා, දන් දෙනවා, මේ ඔක්කොම කරනවා. හොඳ මිනිස්සු. හැබැයි අපායට අවීචයට ගෙනියන්න පෙර සංසාරේ කරපු පව් ගෙවුනේ නැතුව තාම තියෙනවා කියන එක අමතක කරන්න එපා. මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා අවසන් කරපු ඒ උත්තමයන් වහන්සේ හොර කණ්ඩායමක නායකයෙක් වෙලා හිටියනම් අද අපි මේ සිල් ගුණ පුරාගෙන හිටියට අවීචයට යන්න පව් අපේ තියෙනවා, තාම අපිට විපාක දුන්නේ නැහැ. මනුස්ස ජීවිතයක් ලබලා ඉන්න නිසා මේ ආත්මේ ඒ පව් විපාක දෙන්නෙත් නැහැ. මොකද මනුස්ස ලෝකෙදී අවීචිය දෙන්න තියෙන දුක දෙන්න පුළුවන් කමක් නැහැනේ. නමුත් ඉදිරි දවසක මම අවීචියට ගෙනියන්නේ නැහැ කියලා විශ්වාස කරන්නත් එපා. හැබැයි යන්න අකමැති නම් මේ ලැබිච්ච අවස්ථාවෙන් උතුම් ප්‍රයෝජන අරගෙන වැඩියෙන් ධර්මයේ හිසිරලා දිගින් දිගටම සීලය ආරක්ෂා කරලා කටයුතු කළොත් අර අකුසල් ටික පැත්තක තල්ලු කරලා දවසක උතුම් සෝවාන් මාර්ගයට එන්න ඔබටත් ශක්තිය ලැබෙයි. ඒ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම මුදුන්පත් කරගන්න මේ කුසල ධර්මයන් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එහෙමනම් කපිල භික්ෂුව මේ වෙනකොටත් තාමත් අවීචී දුක් විඳිනවා ඇති. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා තවත් ප්‍රේතයන් පිළිබඳව. මුගලන් මහරහතන් වහන්සේ, ලක්කන මහරහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ බැහැගෙන එනකොට මුගලන් මහරහතන් වහන්සේ දැක්ක ප්‍රේතෙක්. දැකලා උන්වහන්සේට සිනහවක් පහළ වුණා. ලක්කන හාමුදුරුවෝ ඇහුවා ස්වාමීනි සිනහ පහළ කළේ ඇයි? ඒලා සඳහන් කළ ආයුෂ්මත් ලක්කනේ ඒක මගෙන් දැම්ම අහන්න එපා. පිණ්ඩපාතේ වැඩලා දානේ වළඳලා බුදුරජාණන් වහන්සේ වැඳ ගන්න ගියහම බුදුරජාණන් වහන්සේ ගාවදී මට ওই කාරණාව මතක් කරන්න කියලා. එහෙනම් දෙදෙනා වහන්සේම පිනිසුඟා වැඩලා දානේ වළඳලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කළාට පස්සේ ලක්කන ස්ථවිරයන් වහන්සේ මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට කතා කරලා අහනවා ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ උදේ ගිජ්ජකූට පර්වතයේ බැහැගෙන එන ගමන් ඔබ වහන්සේ සිනහ පහළ කළා. හේතුව විමසුවහම බුදුරජාණන් වහන්සේ ළඟදී විමසන්න කියලා මට මතක් කළා. උන්වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි නැවත ඒ ප්‍රශ්නේ මම අහනවා ඒ උදේ සිනහ පහළ කළේ කියලා. ආන් ඒ වෙලාවේ සඳහන් කළා ආයුෂ්මත් ලක්කන ස්ථවිරයන් වහන්සේ ගිජ්ජකූට පර්වතයෙන් බැහැගෙන එනකොට මම දැක්කා අහසින් ගමන් කරන මහාන ප්‍රේතෙක්. ප්‍රේතෙක් යන්නේ අහසින්. හැබැයි ඔහුට තියෙන පැවිදි රූපයක්. පැවිදි වේශයක් තමයි ඔහුගෙන් පෙන්눔 කරන්නේ. ඒක දැකලා මට මෙහෙම අදහසක් ඇති වුණා. කොහොමද? පින්වත ඒකාන්තයෙන් ආශ්චර්යයි. පින්වත ඒකාන්තයෙන් පුදුමයි. මෙබඳු වූ සත්වයෙකුත් ඉන්නවද? මෙබඳු වූ අමනුෂ්‍යයන්ගෙන් යුක්තද මේ ලෝකේ? මෙබඳු ආත්ම භාවයන් ලැබීමක් මේ ලෝකේ තියෙනවද? මුගලන් මහරහතන් වහන්සේ එහෙම සඳහන් කළා. පුදුමයි. සඳහන් කළා පුදුමයි විතරක් නෙමෙයි ආශ්චර්යයි. මෙහෙම ජීවිතක් තියෙනවද මේ ලෝකේ? මහාන වෙලා ඉන්නේ. පාත්‍රෙත් ගිනි අරගෙන, සිවුරත් ගිනි අරගෙන, ඇඟත් ගිනි අරගෙන, පාවහනුත් ගිනි අරගෙන, සියල්ලම ගිනි අරගෙන. නමුත් අහසින් යනවා. ඔබත් මමත් මෙවන් කරුණු සාකච්ඡා කරන මේ වෙලාවෙත් එහෙමයි අහසින් යනවා. නමුත් අභිඥාවක් නැති හින්දා අපිට ඒ බව පේන්නේ නැහැ විතරයි. අපි ඉන්න ආවට නමුත් പ്രേත කොට්ටාස ඕන තරම් ඉන්නවා. සමහර പ്രേතෙක් අපට පෙනුනොත් අවුරුදු ගානකට බය වෙනවා.
ඒ තරම්ම භයානක රූප තියෙන. එනම් මේ දිව්‍යමය ඇහැක් ලබනවා කියන එකත් සුදුසු විදිහටම ලබන්න ඕනේ. නුසුදුසු කෙනෙකුට කරන්න බැරි තානාන්තරයක් ලැබුණොත් ඒ තානාන්තරය පිරිහිනවා. කරන්න බැරි දෙයක් කරන්න කිව්වොත් ඒ වැඩේ හරියට කරන්නත් බැහැ. අන්න ඒ වාගේ තමයි ඔය දිවස වගේ දේවල් ලැබුවොත් ඒක කොහොම පරිහරණය කරගත යුතුද? එයින් කොහොම ප්‍රයෝජන ගත යුතුද කියන කාරණාවත් හොඳටම දැනගෙනම ඉන්න ඕනේ. ඒක ධර්මයේ ප්‍රගුණ වෙනකොට දැනි. එහෙම නැත්තම් ඒ දිව්‍යමය ඇහෙන් මේ පියවි ලෝකේ දිහා බැලුවොත් හැම තැනම ප්‍රේතයෝම තමයි පේන්නේ. අමනුෂ්‍යෝම තමයි පේන්නේ. මොන තරම් භයානක රූපද? කොයි තරම් දුක්ඛිත ජීවිතද? ඒ සියල්ල දැකලා හිත හදාගෙන තමන්ගේ ගමන යන්න පුළුවන්කමකුත් තියෙන්න ඕනේ. එමන සඳහන් කළ ආශ්චර්යයි. පුදුමයි. මෙබඳු සත්වයෙකුත් මේ ලෝකේ ඉන්නවා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා සඳහන් කළා, මහණෙනි, යම් හේකින් ශ්‍රාවකෙක් තමා මෙසේ දනීද, මෙසේ පිළිගනීද, මෙසේ සාක්ෂි හෝ කරන්නේද, ඒකාන්තයෙන් එවැනි ඇස් ඇති ශ්‍රාවකයෝ වාසය කරයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, යම් කිසි ශ්‍රාවකෙක් මෙසේ දනීද, මෙසේ දකීද, මෙසේ සාක්ෂි කරලා යම් කාරණාවක් දේශනා කරයිද, ඒකාන්තයෙන් එවැනි ඇස් ඇති ශ්‍රාවකයෝ වාසය කරයි. ඒ කියන්නේ මේ මහා මොග්ගල්ලාණයන් වාගේ අය අනිවාර්යෙන් මේ ලෝකයේ මේ ශාසනය ජීවත් වෙනවා කියලා. මේ වාගේ කරුණු දැකලා සාක්ෂි තියාගෙන පැහැදිලි කරනවා, මෙන්න මෙහෙම කෙනෙක් දැක්කා කියලා. මහණෙනි, ඒ කරුණ මට සාක්ෂියක්. ඔය කියන ප්‍රේතයා මම දැක්කේ ලෞතර බුද්ධත්වයේ ලබාගත් වෙලාවේ බෝධි මූලයේදීමයි. නමුත් මහණෙනි, අද මේ වෙනකන් ඔවන් ප්‍රේතයෝ ගැන මම සඳහන් කළේ නැහැ. හේතුව තමයි මම විතරක් දැක්කා කියලා සඳහන් කළොත් මට කිසි සාක්ෂියක් නැහැ, අහවලත් දැක්කා කියන්නේ. ආන්ගේ හින්දා මිනිස්සු මගේ වචනේ පිළිගන්න එකක් නැහැ. යමෙක් මේ ලෝකේ මගේ වචනේ නොපිළිගන්නේද ඔවුන් අසීමිත අකුසල් රැස් කරනවා. ඔවුන්ට අකුසල් රැස් වෙන්න තියෙන ඉඩ මගහරවන්නයි මම මේ කාරණාව ගැන දේශනා නොකළේ. නමුත් මහණෙනි, අද මට සාක්ෂියක් තියෙනවා. මොකද්ද සාක්ෂිය? මොග්ගල්ලාණයන් ඒ ප්‍රේතයාම දැකලා. දැන් එතකොට මම විතරක් නෙමෙයි ඒ ගැන කියන්නේ, මොග්ගල්ලාණත් ඒ ප්‍රේතයා ගැන කියනවා. ආන් එහෙම බුදුරජාණන් වහන්සේ කරුණු දක්වලා මෙන්න මේ භික්ෂූන් වහන්සේලා ගැන විශේෂයෙන් පැහැදිලි කළා. මොනවට දායාද වෙලාද? ධර්මයට දායාද වෙලා නැහැ. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ලැබෙන සිව්පසයට විතරක් දායාද වෙලා. අපි මේ දේශනාව මාලාවේ මුලින්ම කතා කළා මේ සිව්පසේ අයිති කාටද? බුදුරජාණන් වහන්සේටයි කියලා. එහෙනම් ඒ සිව්පසයටම ලෝභ වෙලා ධර්මයේ ජීවිතයට එකතු නොකරගත්ත අය මැරිලා මෙන්න මේ වාගේ പ്രേත අපායවල වල උප්පත්තිය ලබන්න තියෙන ඉඩ කඩ ඊටාම ඉහළයි. යමෙක් මා නොදහන්නා වූද එය ඔවුන් හට බොහෝ කාලයක් මුළුල්ලේ අහිත පිනිස දුක් පිනිස වන්නේය මහණනි. මහණනි, මම විතරක් දේශනා කරලා කිසි කෙනෙක් ඒ වචනේ පිළිගත්තේ නැත්නම් යම් කෙනෙක් ඒ වචනේ පිළිගත්තේ නැත්නම් බුද්ධ වචනේ නොපිළිගැනීම දීර්ඝ කාලයක් දුකට හේතු වෙනවා. එහෙමනම් පින්නතුනි, අපි හැමෝටම හිතන්නේ
තවත් වටිනාම කාරණාවක් මේ සඳහන් කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් යම් වචනයක් ඒ වචනය යම් කෙනෙක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්නේ නැත්නම් යමෙක් ඒ වචනය එකහෙලා ප්‍රතික්ෂේප කරනවා නම් ඔවුන් අති දීර්ඝ කාලයක් දුක්ඛදායක සසරට ඇද වැටෙනවා. බොහෝ අකුසල ධර්මයන් රැස් කරලා නිරයවල් වල උප්පත්තිය ලබනවා. එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් මෙය කළොත් මෙසේ වෙනවා. ඒක මේ ලෝකේ අය කාටවත් වෙනස් කරන්න පුළුවන්ද? දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ වෙන කාටවත් මේ ප්‍රකාශය වෙනස් කරන්න බෑ. මෙය කළොත් මෙසේ වෙනවා. යමෙක් ඒක නොපිළිගන්නේද? යමෙක් ඒක විවේචනය කරන්නේද? යමෙක් ඒ වචනය අවමානයට ලක් කරන්නේද? ඔහු මෙලව ජීවිතයේ ඊට අවාසනාවන්ත පුද්ගලෙක්. ආන් එහෙනම් අපිත් අදත් බුද්ධ වචනය නොපිළිගන්නව නම් අපිට ඕන හැටියට බුද්ධ වචනය වෙනස් වෙනවා නම් අපිටත් උරුම වෙන්නේ කොතනද කොහොමද කියන කාරණාවයි හිතන්න ඕනේ. නමුත් අපි ඕන තරම් අපේ වාසියට බුද්ධ වචනය වෙනස් කරන තැන් තියෙනවා. නමුත් භයානක බව නම් හිතලා නම් ඉවර කරන්න බෑ කවදාවත්. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහණෙනි මේ මහණති මේ කාශ්‍යප සම්මා සම්බුද්ධ ශාසනයෙහි පාප භික්ෂුවක් විය. මේ අහසින් යන ප්‍රේතයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙලා හිටපු පෞකාර භික්ෂුන් වහන්සේ නම. මේ භික්ෂුන් වහන්සේ ජනයා විසින් ශ්‍රද්ධාවෙන් දුන්න සිව්පසය පරිහරණය කරලා කාය වාග් ద్వාරයන්ගින් සංවරයක් නැතුව මිත්‍යා ආජීවයෙන් හා විනෝදයෙන් යුක්ත සිත් ඇතුව විනෝදකාමී ජීවිතයක් ගත කළා. ඒ භික්ෂුව එයින් චුත වෙලා බුද්ධාන්තරයක් නිරේ පැහිලා එයින් චුත වෙලා ශේෂ වූ කර්මය නිසා പ്രേත ලෝකේ උප්පත්තිය ලැබුවා. භික්ෂුවකට සමාන ආත්ම භාවයක් සහිතවම പ്രേත ලෝකේ උප්පත්තිය ලැබුවා. එහෙනම් කාශ්‍යප බුද්ධ ශාසනය පැවිදි වෙලා මිත්‍යා ආජීවයෙන් කටයුතු කරලා තියෙනවා. දායකයෝ දෙන සිව්පසේ වළඳලා සිනහවින් සෙල්ලමින් කටයුතු කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒ හැම බත් ඇටයක්ම ගිනි අඟුරක් වගේ දකින්න කියලා. බත් පිටක් අතට ගන්නකොට ගිනි අඟුරු අහුරක් ගත්තා වගේ දකින්න කියලා. දේශනා කළේ මහණෙනි එහෙම දෝතින් අරගෙන ගිනි අඟුරු වළඳන්න. හැබැයි මේ දෙන දානේ වළඳන්න එපා කියලා. දැන් අපිට ගිනි අඟුරු වළඳන්න බෑ. හේතුවක් කියන්න දෙයක් නෑ. ගිනි අඟුරු වළඳන්න බැරි බව අපි හැමෝම දන්නවා මොකද වෙන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වළඳන්න ගිනි අඟුරු මේ බත් ඊට වඩා දරුණුයි කියලා. හැබැයි කාටද දරුණු? කායික සංවරයක් නැති, වාචසික සංවරයක් නැති, මානසික සංවරයක් නැති භික්ෂුන් වහන්සේලාට. හැමෝම මානසික සංවරය ඇති කරලා නැහැ එකපාරම. නමුත් සීලේ තියෙනවා, ගුණේ තියෙනවා. තාමත් මානසික සංවරය ඇති වෙලා නැහැ. හැබැයි එවන් අයට මේ දානේ සුදුසු නැද්ද? උන්වහන්සේලාටත් මේ දානේ සුදුසුයි. නමුත් විශේෂයෙන් සලකනවා කායික සංවරයයි වාචසික සංවරයයි. මහණෙනි ඒක ඇති කරගන්න. මහණෙනි මිච්ඡා ආජීවයෙන් මිදෙන්න. අන්න එහෙම යම් භික්ෂුන් වහන්සේ නමක් කටයුතු කරනවා නම් අන්න ඒ අය දායකයන්ගේ සිව්පසේ වළඳන්න සුදුසුයි කියලා දේශනා කළා. එහෙනම් දානේ වළඳනවා කියන එක ඒ තරම් පහසු වැඩක්
පහසු වැඩක් නෙවෙයි. මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා ගිනි ඇවුලුණු පාත්‍රා චීවර ඇතුව දුකටපත් වෙච්ච භික්ෂු භික්ෂුණී සාමණේර සාමණේරී සික්කමානා ප්‍රේතයන් තමන් වහන්සේ දකින්න බව දේශනා කළා. ඒ සියල්ලෝම කාශ්‍යප බුද්ධ ශාසනය පැවිදි වෙලා ඉන්ද්‍රිය සංවරයක් නැතුව මිච්ඡා ආජීවයෙන් ජීවත් වුණ අයයි කියලා සඳහන් කරනවා. ළඟම බුද්ධාන්තරේ මිච්ඡා ආජීවයෙන් කටයුතු කරපු භික්ෂු භික්ෂුණී සාමණේර සාමණේරී සික්කමානා කියන මේ අය වැරදි ප්‍රතිපදාව නිසා ඉපදිච්ච තැන භාග්‍යතුන් වහන්සේ දකින්නවා කියලායි මෙතන දේශනා කරන්නේ. මේ කරුණු කාරණා රාශියක් පදනම් කරගෙනයි මහණෙනි සිව්පසයට නම් දායාද වෙන්න එපා. යැපීම උදෙසා ආහාර අනුභව කරන්න. යැපෙන්න ආහාර ගන්න. තමන්ට ගුණධර්ම පූර්ණේ කරන්න ආහාර අනුභව කරන්න. ආහාරය නිසා ජීවත් වෙන්න එපා. සසරින් එතර යන්න ගුණ පුරන්න ආහාර වළඳන්න. නැතුව ආහාරය නිසා ජීවත් වෙන්න එපා. ගෝපාල උපෝසතයට යන්න එපා. මොකද්ද මේ ගෝපාල උපෝසතය කියලා කිව්වේ? අද දානෙට උදේට මේ දේවල් ලැබුණා. දවල්ට මෙහෙම දේවල් තිබුණොත් හොඳයි. නැත්නම් දවල්ට මොනව හම්බ වෙයිද දන්නේ. එහෙම කල්පනා කරන එකට සඳහන් කළා ගෝපාල උපෝසතය කියලා. මොකද ගෝපල්ලා කල්පනා කරනවලු ඊයේ ගවි වරන් ගියා අහවල් තන බිමට. පෙරේද ගවි වරගෙන ගියා අහවල් තන බිමට. එහෙනම් අද කොහාටද ගෙනියන්නේ? ඊයේ ගෙනියපු තැනටයි පෙරේද ගෙනියපු තැනටයි ගෙනිච්චොත් ගවයන්ට බඩගින්න ඉන්න වෙනවා. දවස් දෙකේ මේගොල්ලෝ ඒ තන බිම පුලා කාලයි තියෙන්නේ. අද වෙන තැනකට ගෙනියන්න ඕනේ. නමුත් මේ සිල් අරගත්ත අය උපාසක උපාසිකාවොත් එහෙමයි කියලා කියනවා විශාක උපෝසත සූත්‍රයේ. එහෙනම් අපි හැමෝම ඊයේ නම් මෙව්වා ලැබුණා අද උදේ මෙව්වා ලැබුණා අද දවල්ට මොනවා ලැබෙයිද? ආන්ගේ එහෙම හිත ආහාරය වෙනුවෙන් ජීවත් වෙන්න එපා කිව්වා. ජීවත් විය යුත්තේ ආහාරය වෙනුවෙන් නෙමෙයි. ආහාරය ජීවත් වීම උදෙසායි. ගුණ පුරා ගන්න. ආන්ගේ தත්ත්වයටපත් කරගන්න සිව්පසේට ගොදුරු වෙන්න එපා කියලා දේශනා කළා. එහෙමනම් යමෙක් ප්‍රත්‍යයට ලෝභ වීම තුල මොනතරම් භයානක අවාසනාවන්ත සසර ගමනක් පෝෂණය කරනවද? මෙන්න මේ කාරණාව පැහැදිලි කරන්න දේවදත්ත භික්ෂුන් වහන්සේ පිළිබඳවත් අපේ බුදුරජාණන් වහන්සේ මනවින් කරුණුගෙන හැර දැක්වුවා. ඒත් ආමිෂයට ලෝභ වෙච්ච තවත් භික්ෂුන් වහන්සේ නමක් අපේ බුද්ධ ශාසනයේ. එහෙමනම් දේවදත්ත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඥාතිත්වයට යසෝදරා දේවීන් වහන්සේගේ සහෝදරයා. සිද්ධාර්ථ කුමාරයාගේ අපි කියන හැටියට අපි කතා කරන හැටියට සිද්ධාර්ථ කුමාරයාගේ මස්සිනා බවටයි පත් වෙන්නේ. නමුත් පින්නතනි ගිහි කාලේ ඉඳලම මහ බෝසතාණන් වහන්සේ එක්ක නොයෙක් හැලහැප්පීම් ගැටුම් ඇතුවම තමයි කටයුතු කළේ. පස්සේ කාලේ ශාසනයට ඇවිල්ලා පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේට ගොඩාක් කරදර කළා. බුදුරජාණන් වහන්සේට පැවිද්දට කලින් ඉඳලා බෝසතාණන් වහන්සේට පවා නොයෙක් ආකාරයෙන් හිරිහැර කරන්න පෙළඹුණ මොහු ශාසනයට ගත්තේ ඇයි කියලා ප්‍රශ්න අහපු අය හිටියා වුණතර. ඒකට බුදුරජාණන් වහන්සේ දුන්නේ අපූර්ව උත්තරයක්. මහණෙනි මම මොහු ශාසනයට ඇතුල් කරගත්තේ අනුකම්පාව හින්දා. මොකක්ද අනුකම්පාව? ගිහි ගෙදර ඉඳගෙන භාග්‍යතුන් වහන්සේටත් කරදර කරන්න පටන් ගත්තා නම් මොහුගේ සංසාරේ කොයිතරම් දික් වේද කියන කාරණාව හිතා ගන්නවත් බෑ. මේ පසේ බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරලා ඉන්න උත්තමයෙක්.
ඒ පාරමිතාව පවා නිෂ්ඵල වෙන්න පුළුවන් ගිහිව ඉඳගෙන භාග්‍යතුන් වහන්සේට කරදර කළා නම් ටිකක් හරි මොහු ඒ පාප කර්මයන්ගෙන් බේරගන්නයි මොහුට පැවිද්ද ලැබලා දෙන්නේ. මා කලේ මොහුට අනුකම්පාවක්. මහා කරුණාව කොයි තරම්ද කියන කාරණාව පෘථග්ජන අපට කොහේ වැටෙන්නේද? දේවදත්ත නමුත් පැවිදි කරගත්තේ ඔහුට තියෙන අනුකම්පාව හින්දාමයි. එමනම් පින්නතුනි ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා ධම්ම දායාද කියන සූත්‍ර දේශනාව ඇසුරින් සිදු කරන 13 වෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු. මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ මහනුවර මාවිල් මඩ පළමු පටුමගෙහි පදිංචි විමල් මැදගෙදර මහතා හා කරුණා හලංගොඩ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඒ වගේම මාතලේ නොරිටාකේ ලංකා පෝසිලෙන් සමාගමේ සේවයේ නියුතු සහෝදරියන් පිරිසක් විසින් මෙම ධර්ම දේශනය සඳහා දායකත්වය ලබා දෙන බවත් සිහිපත් කරනවා. උතුම් අරමුණ හැටියට මීට වසර 10කට පමණ පෙර මිය ගිය කමලා මැදගෙදර මෑණියන්ටත් රත්සේන මැදගෙදර පියාණන්ටත් ගුණදාස මාමාටත් වසර 5කට පෙර මිය ගිය නන්දාවති හලංගොඩ මෑණියන්ටත් සේරම් හලංගොඩ පියාණන්ටත් කවීෂ සත්සර හලංගොඩ පුංචි පුතණුවන්ටත් මාතලේ යටවත්ත ඩන්ගන් වත්තේ පදිංචිව සිට පොලිස් සේවයේ යෙදී සිටියේදී මීට වසර 13කට පෙර මිය ගිය ගාමිණී විපුලසේන මහතාට හා සංසාරගත සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින ඉමල්සා ජයමිනි දේනිවරුන්ටත් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඉෂාන් විහංග මාෂා යන දූ දරුවන්ට හා සියලුම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා, ආශිර්වාදයක් වේවා. දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත් අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් දේශප්‍රිය මහත්මයා ඇතුළු සංවිධායක මණ්ඩලයටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ සියලුම දෙනාටමත් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අප ඔබ සැම මේ පින් අනුමෝදන්ව සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා සරණ ගිය කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන්ට මේ කුසලයේ හේතු වේවා. පාප මිත්‍ර ආශ්‍රය නිවන් දකින්නතුරු නොලැබේවා. අවසානයේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී වදාළ අති උතුම් නිවන ඊටාම ඉක්මන් භවයක ඊටාත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උදාපත් කරගන්න මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව අද දවසේ 16 වන උපන්දිනයේ සමරන සෙහන්‍යා සදිත්මා දේශප්‍රිය දියණියට මේ රැස් කරගත් උතුම් කුසලයන්ගේ ආනුභාවයෙන් නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ ලැබේවා. ඉදිරි ජීවන කටයුතු සත්පුරුෂයන්ගේ ආශ්‍රය මැද ඊටාම නිවැරදිව සම්පූර්ණ කරගෙන භවගාමී ජීවිතයේ සුවපත් කරගෙන
සංසාරයෙන් එතර යන්න මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා දුවටත් ආශිර්වාද කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබ අප සියලු දෙනා කෙරෙහි මෙත් සිතින් ඒ උතුම් සදරම දේශනාව සිදු කළ පූජ්‍යපාද කොරළෑගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවායි අපි සියලු දෙනා සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනා සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලය මූලිකත්වයෙන් ඔබ වෙතගෙන ධම්මනන්දේ තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් එක් සදහම් දේශනාවක් මෙලෙස නිමාවට පත්වනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.